ජාමික සහ දුනිත්ගේ තුන්නිරියව් සුපිරි දස්කම් පල්ලෙ කෙලේ පිටියේ ආරක්ෂා කරගත් අඩුම ලකුණු සංඛ්‍යාව කැන්ගරුවන් අසරණ කළ සුපිරි පන්දු යැවීම කතා කරමු කෙලිබිමේ කෙලිබිත් විදූ තුලින්. අයිබෝන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම එකට එකක් ලෙස එක්දින තරගාවලියේ සමතත්වයට පත් කරන්න ඊයේ සමත් වුණා. පෙරදැක්මේදී පොරොන්දු වුණා වගේම ජයග්‍රාහී පසුදැක්මක් එක්කයි අපි ආපහු වතාවක් හම්බ වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙච්ච මේ තරගයේදී පල්ලෙ කැලේ තම තීරුවේ වෙනස්ම හැසිරීම කණ්ඩායම් දෙකම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න ප්‍රධානතම හේතුව බවට පත් වුණා. පළමු තරගයේ ක්‍රීඩා කරපු තනතීරුවට යාබද තනතීරුව තමයි දෙවෙනි තරගය සඳහා ලබා දීලා තිබුණේ. තනතීරු වාර්තාවේදී රසල් ආනල්ඩ් පෙන්වා දුන්නේ මේ තනතීරුවත් පළමු තනතීරුව හා සෑහෙන දුරට සමාන තනතීරුවක් කියලා. කෙසේ වෙතත් පසුගිය දිනවල ඇදහැලිච්ච වර්ෂාවත් එක්ක ක්‍රීඩාංගණයේ යට තෙතමනේ වැඩියෙන් තිබුණා. ඒ වගේම ක්‍රීඩාංගණයේ තනතීරුව ආසන්න ප්‍රදේශයේ තෙතමනේ වැඩි වායුගෝලයක් තමයි දැක ගන්නට හැකියාවක් ලැබුණේ. ඉතින් මේ තත්ත්වය පන්දුව දඟ කවන්න සහ වැඩි දඟ කැවීමක් පන්දුවට ලබා දෙන්න හේතුවක් බවට පත් වුණා වාතයේ මේ බර වැඩිවීම. ඒ වගේම තනතීරුව සහ පිටියේ තිබිච්ච තෙතමනේ රැඳිලා තිබිච්ච තෙතමනේ නිසා පන්දුව වැඩි වේලාවක් තනතීරුවේ රැඳිලා තිබුණා. එතකොට සෙමෙන් පන්දු යවනකොට පන්දුව වඩාත් හැමින් තමයි පිටිකරුවට එන්නේ සහ තියුණු දඟ කැවීමක් ලබා ගන්නට හැකියාවක් ලැබුණා. පන්දුව සෙමෙන් යවලා තනතීරුව තුල වැඩි වේලාවක් ස්පර්ශ වෙලා තියෙද්දි. ඉතින් මේ තත්ත්වය දෙපැත්තෙම පිටිකරුවන්ට සෑහෙන ලොකු බලපෑමක් එල්ල කරන්න සමත් වුණා. ඒ වගේම පල්ලෙ කැලේ ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය පිළිබඳව විශේෂයෙන් සටහන් කළ යුතුයි. පසුගිය දිනවල ඇදහැලිච්ච අධික වර්ෂාවත් එක්ක ඔවුන් ක්‍රීඩාංගණය ඉතාමත්ම මැනවින් සකසලා තිබුණා ක්‍රීඩා කිරීමට උචිත තත්ත්වයට. විශේෂයෙන් අපි අවුට්ෆීල්ඩ් එක ගැන කතා කරද්දී අවුට්ෆීල්ඩ් එකේ වේගයෙන් පන්දුව මූව් වෙනවා අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මෙතරම් වර්ෂාවකට පස්සේ අවුට්ෆීල්ඩ් එක මේ ගන්නට හදනවා කියන්නේ ඔවුන් ඉතාමත්ම ලොකු කැපකිරීමක් කරලා තරගය හොඳින් පවත්වාගෙන යන්න කළ යුතු උපරිමය කරලා තියෙනවා. ඉතින් ඒකට අපි ඔවුන්ට ප්‍රණාමය පුද කළ යුතුයි. කාසිය වාසිය දිනාගත්තේ ඒරන් ෆින්ච්. පෙරදැක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම ෆින්ච් සඳහන් කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට Taman තීරණය කරන බව. ඒකට හේතුව බවට පත් වුණේ මේ තනතිරුව අවට රැඳිලා පවතින තෙතමනය නිසා මුල් පැය කිහිපය තුළ ඒක පන්දු යවන්නන්ට වැඩි වාසියක් අත්කර දෙන නිසා ඒ වාසිය ලබා ගැනීම තමයි ඔහුගේ අරමුණ බවට පත් වුණේ. හැබැයි ඔහු බලාපොරොත්තු නොවෙච්ච විදිහට පළමු ඉනිම අවසානයේදී ඇදහැල්ුණු වර්ෂාව මේ තත්ත්වය තරගයේ පුරාම ඉදිරියට ගෙන යන්නට හේතු සාධකයක් බවට පත් වුණා. ශ්‍රී ලංකා පිළ ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකකට යන්නටයි තීරණය කරලා තිබුණේ. ඔවුන් වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩසි පාදඟ පන්දු යවනවා වෙනුවට පාදඟ පන්දු යවන්නේ කණ්ඩායමට ඇතුළත් කරගෙන තිබුණා. ඕස්ට්‍රේලියා කණ්ඩායම විදුගේ ඩ්‍රීම් 11 එකමයි ක්‍රීඩා කළේ. ඇෂන් ඒගා, ස්ටොයිනිස් සහ ජයි රිචඩ්සන් ක්‍රීඩා කළේ නැහැ. ඒ වෙනුවට මිචෙල් ස්වෙප්සන්, ට්‍රැවිස් හෙඩ් සහ කුණමන් ක්‍රීඩා කළා. පල්ලෙ කැලේ තනතීරුව බලාපොරොත්තු වුණාටත් වඩා දඟපන්දු යවන්නන්ට සහයෝගය දැක්වීමත් එක්ක පිටිකරුවන්ට පිටියේ ලකුණු රැස් කිරීම තරම් පහසුුනේ නැහැ. හැබැයි කණ්ඩායම් දෙකම මේ තත්ත්වයට සූදානම් වෙලා Tamanගේ දඟපන්දු යවන බලයනිය තර කරගෙනයි හිටියේ. ඕස්ට්‍රේලියාවේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර හම්බන්තොටදී පැවැත්වෙන සිව්දින තරගය දින දෙකක් ක්‍රීඩා කරලා අතර මැදින් ජාතික කණ්ඩායමත් සමග එකතු වෙන්න ට්‍රැවිස් හෙඩ් සහ කුණමන් ඇවිල්ලා හිටියා. ඉතින් ඔහු සමගින් හේසල්වුඩ් තමයි පන්දු යැවීම ආරම්භ කළේ. කුණමන්ගේ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක කඩුල් රකින ඇලෙක්ස් කේරි අතර උඩ පන්දුවක් ලබා දීලා දැවියාමත් එක්ක ඕස්ට්‍රේලියානුන් තේරුම් ගත්තා මේ තනතිරුවේ දඟ කැවෙන ස්වභාවය. ඉතින් ඔවුන් අන්ත දෙකෙන් දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් කැඳවන්න තීරණය කළා. යනුව ග්ලෙන් මැක්ස්වෙල් සහ කුණමන් මේ අන්ත දෙකෙන් පන්දු යැවීම ආරම්භ කළා. මේ තත්ත්වය හමුවේ ඩොට් බෝල් වැඩියෙන් යාම ශ්‍රී ලංකා පිළට අභියෝගයක් බවට පත් වුණා. ධනුෂ්ක ගුණතිලක මුල සිටම උත්සාහ කළේ වේග පන්දු යවන්නන්ට ඇටැක් කරන්න. ඔහු ඔවුන්ට එරෙහිව වේගවත් ප්‍රහාරයක් දියත් කිරීමටයි උත්සාහ කළේ. ඩිප්ස් කාලෙක් දෙසට පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ එල්ල කරපු පහර කොනමන් විසින් අති විශිෂ්ට උඩ පන්දුවක් විදිහට රැක ගැනීමත් එක්ක ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම අවසන් වුණා. ඒ දැවී යාම සම්පූර්ණයෙන්ම ගෞරවය හිමි විය යුත්තේ කොනමන්ට. ඔහු තමන්ගේ පළමු තරගයේදී තාමත්ම හොඳ පන්දු යැවීමක වගේම හොඳ පන්දු රැකීමක නිරත වුණා. පවර් ප්ලේ එකේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ කඩලු දෙකකට ලකුණු 43ක් පමණයි. ධනංජය සහ
කුසල් මෙන්ඩිස් එකතු වෙලා තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68කදී ලකුණු 61ක් එකතු කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම ගොඩනගන්නට සමත් වුණා. ධනංජය ද සිල්වා ලකුණු 30ක් ලබා සිටියේදී ට්‍රැවිස් හෙඩ් වෙතට පහසු උඩ පන්දුවක් ලබා දුන්නා. නමුත් ඒ ඔහු අතින් ගිලිහි ගියා. ඉන් අනතුරුව පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ අපර්කට් පහරක් එල්ල කරමින් පන්දුව තර්ඩ් මෑන් දෙසින් ස්ථානගත කරන්නයි ධනංජය උත්සාහ කළේ. නමුත් ඇලෙක්ස් කේරි ඉහළට ඉපිලෙමින් ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දුවක් රැකගනිමින් ධනංජය ද සිල්වාගේ ඉනිම අවසන් කරන්න සමත් වුණා. කුසල් මෙන්ඩෙස් දවා ගැනීම සඳහා මැක්ස්වෙල් මුල සිටම යොදපු උපක්‍රමය තමයි ඔහු රවුන්ඩ් ද විකට් ඇවිල්ලා පායින්න පැත්තෙන් පන්දුව පතිත කළේ. ඔහු ඩීප් ස්ක්වෑලෙක් ඒ වගේම මිඩ් විකට් වල පන්දු රකින්නන් රඳවලා තිබුණා. ඔහුට ස්ලොග් ස්වීප් පහරකට ඔහුව පොළඹවා ගන්න තමයි උත්සාහ කළේ. එක්ක උඩ පන්දුවක් රැක ගැනීම එහෙම නැත්නම් පන්දුව පිත්තෙන් මිස් වුණොත් කඩුල මුවා කිරීමේ වරදට හෝ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් කුසල් මෙන්ඩෙස් දවා ගැනීම තමයි ඔහුගේ ඉලක්කය බවට පත් වුණේ. ඉතින් ඔහු රවුන්ඩ් ද විකට් ඇවිල්ලා පන්දු යොමු කරනකොට පන්දුවේ වේගය අඩාල කරමින් තමයි යොමු කළේ. විදු කලනුත් සඳහන් කළා මේ තනතිරුවේ වැඩි වේලාවක් පන්දුව අල්ලලා හිටිනවා, පන්දුව ග්‍රැබ් වෙලා හිටිනවා. ඉතින් මේකත් එක්ක පන්දුව පිටට එන්නේ ප්‍රමාද වෙලා එතකොට පිතිකරුවාගේ ටයිමිං අප්සෙට් යනවා. ඉතින් පළවෙනි පන්දුවාරයේදී මැක්ස්වෙල්ව කැඳවුවමත් ඔහු මේ ආකාරයෙන් තමයි පන්දු යවුවේ. ඉන් අනතුරුව ඔහු යලිත් 24 වෙනි පන්දුවාරයේදී කැඳවුවාමත් ඔහු මේ උපක්‍රමයමයි කුසල් මෙන්ඩිස්ට එරෙහිව භාවිත කළේ. ඒ අවස්ථා දෙකේදීම කුසල් මෙන්ඩිස් සම්පූර්ණයෙන් පරාජයට පත් වුණා. පළමු අවස්ථාවේදී කඩළු මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට එල්ලීමක් කළත් පන්දුව outside the leg පිච් වීම නිසා එය දැවිගේ ක්‍රීඩකයෙක් විදිහට නම් වුණේ නැහැ. නමුත් මීළඟ වතාවේදී එහිදී ඔහුට පන්දුවට පහර එල්ල කරන්නට නොහැකි වුණා. පාවරණේ පිත්තේ කොනක වැදිච්ච පන්දුව පාවරණේ වැදිලා පහසු උඩ පන්දුවක් විදිහට මැක්ස්වෙල් අතට ඇදී ආවා. අසලංක සහ දසුන් වෙත පැවරලා තිබිච්ච වගකීම තමයි පන්දුවාර 35ක් 40ක් පමණ වෙනකල් මේ දෙදෙනාගේ සබඳතාවය ආරක්ෂා කරගනිමින් කඩළු ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටීම. එහෙම වුණා නම් අපිට අවසන් පන්දුවාර 10 තුලදී ලොකු ප්‍රහාරයක් දියත් කරන්නට හැකියාවක් තිබුණා. හැබැයි අපේ රන් රේට් එක සෑහෙන අඩු මට්ටමක තිබුණා. ඉතින් පළවෙනි තරගයේදී ලකුණු 300ක් ගහලත් ඒක බේරගන්න බැරි වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හිතුවා තව ටිකක් ලකුණු වේගය වැඩි කරගත යුතුයි කියලා. එක පැත්තකින් චරිත් අසලංක පීඩනයකට මුහුණ දීලා හිටියේ. ඔහු පන්දු 27ක් තුල ඩොට් බෝල 17ක් ක්‍රීඩා කරලා තිබුණා. ඔහු සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකව පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්. මේ නිසා ඔහු උත්සාහ කළා මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ ඩීප් මිඩ් විකට් කලාපයට ඉහළින් පහරක් එල්ල කරන්න. නමුත් යලිත් කොනමන් ක්‍රියාත්මක වෙමින් උඩ පන්දුවක් රැක ගැනීමෙන් අසලංකගේ ඉනිම අවසන් කරන්න සමත් වුණා. පන්දුවාර 28ක් ගත වෙද්දී ශ්‍රී ලංකාවේ නෙමේ කඩළු 5ක් බිඳ වැටලා තියෙද්දී ජෙනුයින් ඕල් රවුන්ඩර් කෙනෙක් වෙච්ච දුනිත් වෙල්ලාලගේ පිටියට පිවිසුණා නම් හොඳයි කියලා විදෝ හිතන්නේ. නමුත් චාමික කරුණාරත්න තමයි අංක 7 පිතිකරුවා විදිහට පිටියට පිවිසුනේ. චාමිකත් කල්පනා කරලා ඉවසීමෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. නමුත් ඊයේ ඔහු ටිකක් ඕනවට වඩා හදිසි වුණා. තරගෙන් පස්සේ පැවතිච්ච මාධ්‍ය හමුවේදී ඔහුම සඳහන් කළා ඔහු අනවශ්‍ය මොහොතක තමන්ගේ කඩුල්ල පූජා කළා. ඒ තත්ත්වය ඉදිරියේදී මග හරවා ගත යුතුයි කියලා. ඉතින් ඔහු සහ දසුන් හොඳ සබඳතාවයක් ගොඩනගමින් හිටියා. නමුත් චාමික පෙළඹුණේ ඉහළින් පන්දු පහර එල්ල කරන්න. මේකත් එක්ක කෝඩුකාර කුණමන්ට තවත් කඩුල්ලක් හිමි වුණා. තනතිරුවේ මන්දගාමී බවත් එක්ක පන්දුව එනතුරු සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න පිතිකරුවන්ට සිදු වුණා. ඒ වගේම පන්දුවේ වේගය අඩාල කරලා යොමු කිරීමෙන් තියුණු දඟ කැවීමක් ලබා ගන්නත් පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණා. දසුන් ශානක උත්සාහ කළේ මිචෙල් ස්වෙප්සන්ගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් පැත්තට පන්දු පහර එල්ල කරන්න, තරමක් ඉහළින් පන්දු පහර එල්ල කරන්න ඔහු උත්සාහ කළේ. නමුත් ඔහුගේ දඟ කැවීමත් එක්ක සහ දසුන්ගේ ටයිමිං එතනදී පොඩ්ඩක් මිස් වුණා. පිත්තේ පිටත අග්‍රයේ වැදිච්ච පන්දුව උඩ පන්දුවක් විදිහට මැක්ස්වෙල් අතට ඇදී ගියා. දුනිත් වෙල්ලාලගේ තමන්ගේ පළමු ලකුණ ලබා ගන්නතුරු තරමක පීඩනයකින් හිටපු බව දැක ගන්න හැකියාවක් ලැබුණා. නමුත් ඔහු පළවෙනි ලකුණ රැස් කළාට පස්සේ ඒ පීඩනයෙන් මිදිලා ඊටාත්ම මැනවින් පන්දු පහර එල්ල කරන්න සමත් වුණා. මිචෙල් ස්වෙප්සන්ගේ පන්දු වාරයකදී 6 පහරක් සහ 4 පහරක් එල්ල කරමින් ඔහු ඊටාත්ම හොඳින් පිතිකරණයේ යෙදමින් සිටියා. නමුත් පැට් කමින්ස්ගේ පළපුරුදු අද්දකින් බහුල ක්‍රීඩකයාගේ පන්දුවේම හමුවේ තමයි වෙල්ලාලගේ පරාජයටපත් වුණේ. පැට් කමින්ස් අතිරේක ඉපිලීමක් සහිතව තරමක් වේගයෙන් පන්දුව යොමු කළේ. වෙල්ලාලගේ කුඩා ක්‍රීඩකයෙක් ඔහු උත්සාහ කළේ කට් පහරක් එල්ල කරමින් පන්දුව තර්ඩ් මෑන් දෙසට යොමු කරන්න. නමුත් පිත්තේ යටි අග්‍රයේ වැදිච්ච පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනා. ඒ අනුව ඔහුගේ ඉනිම අවසන් වුණේ ලකුණු 20ක් ලබා සිටියේදී. නමුත් ඔහු රැස් කරපු මේ ලකුණු 20 ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාවට රැගෙන යන්නට හේතුවක් බවට පත් වුණා. ශමීර සහ තීක්ෂණ පිත්තෙන් දක්වපු දායකත්වය ඉතාමත්ම සුවිශේෂී. ඔවුන් දෙදෙනා පන්දු 25ක් තුල නොදවි ක්‍රීඩා කරමින් ලකුණු 21ක් ශ්‍රී ලංකා ඉනිමට එකතු කරන්න සමත් වුණා. මේක ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වුණා. පන්දුවාර 47යි පන්දු දෙකකදී වර්ෂාව නිසා ශ්‍රී ලංකා ඉනිම නතර කරන්නට සිදුවීමත් එක්ක ඩක්වර්ත් ලුයිස් ක්‍රමයේ යටතේ ඕස්ට්‍රේලියාවේ ටාගට් එක සකසද්දී අපේ මේ එක කඩුල්ලක් හරි ඉතිරි වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කළා. වර්ෂාව හේතුවෙන්
පැය දෙකකුත් මිනිත්තු 12ක කාලයක් අහිමි වුණා. මේ කාලය තුල ඔවුන් දිවාහාරය ලබාගත් කණ්ඩායම් දෙක ඒ වගේම අමතර පැයක කාලයක් තිබුණා. මේ නිසා තරගයෙන් අහිමි වෙච්ච කාලය සෑහෙන තරම් දුරට අඩු වුණා. මේ නිසා පන්දු වාර 47යි පන්දු දෙකකට ශ්‍රී ලංකා ඉනිම සීමා වුණා. ඔස්ට්‍රේලියාවට හිමි වෙච්ච ඉලක්කය බවට පත් වුණේ පන්දු වාර 43ක් තුලදී ලකුණු 216ක් ලබා ගැනීම. ඔස්ට්‍රේලියාවට ඩක්වර්ත් ලුයිස් ක්‍රමයේ යටතේ මේ වර්ෂාව නිසා සෑහෙන පාඩුවක් සිදු වුණා කියලා සඳහන් කරන්න පුළුවන්. ඔවුන්ගේ ඉනිමෙන් පන්දු 42ක් අඩු වෙද්දී ඉලක්කය ලකුණු 5ක් විතරයි ඔවුන්ට අඩු වුණේ. මේ අනුව ශ්‍රී ලංකා පිළ පන්දු වාර 50 තුලදී ලකුණු 250ක් රැස් කළා හා සමාන තත්වයක් තමයි නිර්මාණය වුණේ. තනතිරුවේ තත්වය හොඳින් අවබෝධ කරගෙන හිටපු දසුන් ඔස්ට්‍රේලියා නායකයා ක්‍රියාත්මක කරපු පන්දු සැලැස්මම ඒ හා සමාන පන්දු සැලැස්මක්ම තමයි ක්‍රියාත්මක කළේ. චමීර සහ මහිෂ් තීක්ෂණ යොදාගෙන පළමු පන්දු වාර 5 ක්‍රියාත්මක කළාට පස්සේ ඔහු ධනංජය ද සිල්වා කැඳෙව්වා. ධනංජය සහ මහිෂ් තමන්ගේ පිටදඟ පන්දු යවන්නට දෙදෙනා වමත් පිතිකරුවාට එරෙහිව අන්ත දෙකෙන්ම ක්‍රියාත්මක කිරීමයි ඔහුගේ ඉලක්කය බවට පත් වුණේ. ධනංජය ද සිල්වා ඒරන් ෆින්ච්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමත් එක්ක ශ්‍රී ලංකා පිළ යලිත් තරගයට අවතීර්ණ වුණා. ඩේවිඩ් වෝනර්ව දවා ගන්න ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම හොඳින් ඇනලයිස් කරලා තියෙන බව අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. මේ තරගාවලියේ ආරම්භයේදීම විදු සඳහන් කළා ඩේවිඩ් වෝනර්ගේ දුර්වලතාවය මොකක්ද? ඔහු දවාගත යුත්තේ කොහොමද කියන කාරණය. ඉතින් මේ උපක්‍රමයම තමයි දිගින් දිගටම ඔහුව දවා ගැනීම සඳහා ක්‍රියාත්මක වුණේ. මීට කලින් 2020 තරග 5කදී අපිට දවා ගන්න බැරුව හිටපු ඩේවිඩ් වෝනර්ව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් මැනවින් සැලසුම් කරලා මේ තරගාවලිය තුලදී දවා ගන්න සමත් වුණා. හැබැයි මේ රවුන්ඩ් විකට් ඇවිල්ලා තමන්ගේ කඩුල්ල තුලට පන්දුව යොමු කිරීම ඩේවිඩ් වෝනර්ට හිසරදයක් බවට පත් වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඔහුත් ඒකට එරෙහිව සැලසුමක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබුණා. මහිෂ් තීක්ෂණ තමයි අවස්ථා දෙකකදීම ඩේවිඩ් වෝනර්ව දවා ගන්න සමත් වුණේ. ඉතින් ඔහු තරගයේ ආරම්භයේ සිටම මහිෂ් තීක්ෂණට එරෙහිව වේගෙන් පන්දුවට පහර දෙන්නට උත්සාහ කළේ. ඔහුගේ මේ පන්දු යැවීම වෙනස් කිරීම තමයි වෝනර්ගේ අරමුණ බවට පත් වුණේ. කෙසේ වෙතත් 11 වෙනි පන්දු වාරයේදී සුපුරුදු ආකාරයටම කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහුව හසු කරගන්න මහිෂ් තීක්ෂණ සමත් වුණත් විනිසුරු තීරණයේ බවට පත් වුණේ ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙක් විදිහට. නමුත් අවාසනාවකට වගේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහිදී රිවිව් අවස්ථාව ලබා ගත්තේ නැහැ. නමුත් ඉන් පන්දු වාර 3කට පස්සේ රවුන්ඩ් විකට් ඇවිල්ලා කඩුල්ල තුලටම පන්දුව යොමු කරමින් ධනංජය ද සිල්වා ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල ලබා ගන්න සමත් වුණා. ස්මිත් සහ ට්‍රැවිස් හෙඩ් අතරේ ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැගෙද්දී දසුන් චාමික අතට පන්දුව ලබා දුන්නා. ශ්‍රී ලංකා පිළේ ඉලක්කය බවට පත් වුණේ ඔස්ට්‍රේලියා කඩලු 10 දවා ගැනීම. ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කරන්නට තිබිච්ච එකම මාර්ගය. මොකද කඩලු අතේ තිබුණා නම් ඔවුන් මේ ලකුණු 216 ඉලක්කය ඉතාමත්ම පහසුවෙන් හඹාගෙන යනවා. චාමික කරුණාරත්න කලින් තරගයට වඩා වෙනස් ආකාරයෙන් පන්දු යවුවේ. ඔහු කලින් තරගයේදී ඉකොනොමිකල් බෝලර් කෙනෙක් විදිහට ප්‍රෙෂර් එක බිල්ඩ් කළා ඔස්ට්‍රේලියා පිතිකරුවන් හමුවේ. නමුත් මේ තරගයේදී ඔහු පන්දු යවුවේ කඩුළු ලබා ගන්න පිතිකරුවන් පහරවලට කැඳවමින් පිටියේ පන්දු රකින්නන් උඩ පන්දු සඳහා ස්ථානගත කරමින් තමයි ඔහු ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වුණේ. ඉතින් මෙහිදී ඔහුට කලින් දිනයට සාපේක්ෂව වැඩි ලකුණු ප්‍රමාණයක් ලීක් වුණා. නමුත් ඔහු ඔහුගේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න සමත් වුණේ තමන්ගේ එක් දින දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින්. ස්මිත්ගේ මැක්ස්වෙල්ගේ සහ මිචෙල් ස්වෙප්සන්ගේ කඩලු තුන ඔහු දවා ගැනීමට සමත් වුණා. ස්මිත් සහ මැක්ස්වෙල් දවා ගැනීම සඳහා කෙටි පන්දු යොමු කරමින් තමයි චාමික කරුණාරත්න ඔවුන්ව තමන්ගේ උගුලට හසු කර ගන්නට සමත් වුණේ. චාමිකගේ ආක්‍රමණශීලී පන්දු යැවීම වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු රැකීම මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය ප්‍රබල සාධකයක් බවට පත් වුණා. එහිදී කැපී පෙනෙන පන්දු රැකීමක නිරත වුණා චාමික කරුණාරත්න. ඔහු ඇලෙක්ස් කේරි දවා ගැනීම සඳහා තමන් විසින්ම පන්දු යවමින් තමන් විසින්ම දිව ගොස් පන්දුව රැකගෙන කුසල් මෙන්ඩිස් වෙතට යොමු කිරීමෙන් ඇලෙක්ස් කේරිගේ කඩුල්ල දවා ගන්න සමත් වුණා. ඇලෙක්ස් කේරි එහිදී උත්සාහ කළේ යාරතිහේ සීමාව තුල පන්දු රකින්නන් රඳවා නොසිටි මිඩ් විකට් කලාපයේ දෙසට සෙමෙන් පන්දුව තල්ලු කරලා ඒ අතරවාරයේදී ලකුණු දෙකක් ලබා ගැනීම. නමුත් චාමික පන්දු යවීම අවසානයේදී වේගයෙන් පන්දුව පසුපස දෙව ගිහිල්ලා පන්දුව රැකගෙන සැනකින් කඩුල්ල වෙතට යොමු කරමින් ඇලෙක්ස් කේරිගේ ඒ උත්සාහය ව්‍යර්ථ කළා. මේක තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හරවපු ප්‍රබලතම සාධකයක් බවට පත් වුණා. දුනිත් වෙල්ලාලගේ ඊයේ දිනේදීත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණේ මානස් ලබුෂෙන් සහ ට්‍රැවිස් හෙඩ්ගේ කඩලු දවා ගැනීමෙන්. ලබුෂෙන් දවා ගැනීම සඳහා කවර්හි සිට දසුන් ඉහළට ඉපිලෙමින් අති විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා. ඒ වගේම දුනිත් වෙල්ලාලගේ පැට් කමින්ස් දවා ගැනීම සඳහා තමන්ගේ කඩුල්ල දවාගත් පන්දු යවන්නව දවා ගැනීම සඳහා ඩීප් ස්ක්වයර් ලෙග් සිට ඉදිරියට දිවවිත් බිම පෙරළෙමින් අති විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණේ. මේ තරගය තුල
තුන්නිරියව්වෙන්ම දස්කම් දැක් වූ ක්‍රීඩකයෙක් බවට පත්වෙමින්. පසුගේ තරඟ දෙකේදී සමාජ්‍යාල මාධ්‍යවල out of form කියලා මේ තරගෙන් ඉවත් කළ යුතුයි කියලා කියපු දුෂ්මන්ත චමීර තමන්ගේ තරඟ රටාව මේ තරගයේදී වෙනස් කරමින් ඔහු එකොනොමිකල් පන්දුවීමකදී මේ තරගයේදී නිරත වුණේ. ඔහු පන්දු වාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 19කට කඩලු 2ක් ලබා ගැනීමට සමත් වුණේ. මේ තරගය තුලදී ඔස්ට්‍රේලියාවට ප්‍රෙෂර් බිල්ඩ් කරපු පන්දු යවන්නා බවට පත්වෙමින් අනෙකුත් ක්‍රීඩකයන්ට කඩලු ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකසා දෙමින් අවසන් පන්දු වාරවලදී ඔහු පැට් කමින්ස් සහ කුණමන්ගේ කඩලු දබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කරන්න සමත් වුණා. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලකුණු 300ක් ගහලත් පළවෙනි තරගයේ බේරන්න බැරි වෙච්ච ක්‍රීඩාංගනේ කොහොමද ලකුණු 220ක් බේරාගත්තේ කියලා. තරග විශ්ලේෂණවලදී අපි සඳහන් කරපු කාරණේ තමයි 285ක් ලකුණු 290ක් ඉක්මවා නොගියොත් තරගයක් ජයග්‍රහණය කරන්න අමාරුයි කියලා. ඉතින් පරිසරයේ ඇතිවෙච්ච වෙනස වර්ෂාවත් එක්ක තනතිරුවේ ඇතිවෙච්ච වෙනස තමයි මේකට ප්‍රධානතම හේතුව බවට පත් වුණේ. දඟපන්දු යවන්නන්ට දක්වපු සහයෝගය සහ තනතිරුවේ තිබිච්ච මන්දගාමී බව තමයි පිතිකරුවන්ට මෙතරම් අපහසු තරගයක් බවට මේ තරගය පත් කරන්න සමත් වුණේ. ඒ වගේම ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී ඇදහැලිච්ච වර්ෂාව මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න හේතු වුණා. එහෙම නැති වුණා නම් ඇතැම් විට විදුලි ආලෝකයේ මැද්දේ මේ තනතිරුව වියලිලා ඔස්ට්‍රේලියාවට ප්‍රතිකරණය යෙදෙන්නට පහසු වෙන්නටත් ඉඩකඩ තිබුණා. තරගේ ටර්නින් පොයින්ට් එක චාමික කරුණාරත්න විදියටයි විදූ දකින්නේ. ඔහු ස්මිත්ගේ කඩුල්ල දවා ගැනීම ඒත් එක්කම ඊට පස්සේ ඔහුගේ ආක්‍රමණශීලී පන්දු වැවීම සහ ආක්‍රමණශීලී පන්දු රැකීම මේ තරගයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව පැත්තට හරවා දෙන්නට සමත් වුණා. පල්ලෙකැලේ පිටියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කරගනිමින් ජයගත් කණ්ඩායම් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී වාර්තා අතරට එක් වුණා. මීට කලින් 2013 වසරේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 223ක් ශ්‍රී ලංකා කණ්ඩායම් හමුවේ ආරක්ෂා කරගනිමින් ජයග්‍රහණය කරන්න සමත් වුණා. චාමික කරුණාරත්න මේ තරගයේදී තමන්ගේ හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 47කට කඩලු 3ක් දවාගෙන තරගයේ වීරයා සම්මානය හිමි කරගන්න සමත් වුණා. මේ තරගයේ නිල නොලත් තරගයේ වීරයා විදිහට විදූ දකින්නේ දුනිත් වෙල්ලාලගේ වයස අවුරුදු 19ක් වෙච්ච මේ පුංචි කොළු ගැටයා ප්‍රබල ඔස්ට්‍රේලියානුන් හමුවේ පිත්තෙන් ලකුණු 20ක් ලබා ගත්තා. කඩලු දෙකක් දැවැන්තම කඩලු දෙකක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව විශිෂ්ට උඩපන්දුවක් රැකගැනීමෙන් තුන්නිරියව්වෙන්ම දස්කම් දක්වන්නට සමත් වුණා. මේ තරගය තුල කිසිදු පිතිකරුවෙක් අර්ධශතක වාර්තා නොකිරීමත් විශේෂත්වයක් බවට පත් වුණා. බොහෝ දෙනෙක් මේ තරගෙන් පස්සේ මතු කරන කාරණාවක් තමයි චාමිකට කැපිල්ලක් තියෙනවා. කලින් තරගවලත් චාමිකට පන්දු යවන්න දුන්නා නම් ඒ තරගත් ජයග්‍රහණය කරන්නට තිබුණා වගේ කතන්දර අපි දකිනවා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ. ඉතින් ඒ හැමෝටම විදු ආරාධනා කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාවට ගිහිල්ලා බලන්න. මේ තරගයෙන් පස්සේ චාමික කරුණාරත්න ලබා දීපු මාධ්‍ය සාකච්ඡාව ඔබට එතනදී පිළිතුරු ලැබෙයි. ඉතින් සමහරව සඳහන් කරන කාරණයක් තමයි දසුන්ගෙන් චාමිකට කැපිල්ලක් තියෙනවා කියන කාරණේ. ඉතින් මේ වගේ පුහු මතවාද සමාජගත කරන්න කලින් ඔබට මම ආරාධනා කරනවා මේ මාධ්‍ය සාකච්ඡාව බලන්න. චාමික කියපු කතා ටික එක එක ක්‍රීඩකයාට එක එක තරගයේදී වෙන් වෙච්ච එක් රෝල් තියෙනවා. ඉතින් ඔවුන් Tamanගේ රෝල් එක තමයි ප්ලේ කරන්නේ. දැන් ඊයේ දිනේදී දුෂ්මන්ත චමීර ලකුණු අඩුවෙන් ලබා දුන්නේ. චාමික කරුණාරත්නට ලකුණු වැඩියෙන් ගියා කඩලු ලැබුණා. ඉතින් විකට් ටේකින් බෝලර්ස්ලා වෙනම ඉන්නවා. ඒ වගේම තරගයේදී ලකුණු ඩිෆෙන්ඩ් කරන්නේ කවුද කියන එක පිළිබඳව ඔවුන්ට සැලැස්මක් තියෙනවා. මේ වගේ තරගයෙන් තරගයට එකිනෙකාගේ රෝල් එක වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. දැන් ඊයේ තරගය තුල තරගය වෙනස් කරපු පන්දුවේම් දෙක බවට පත් වුණේ තරංජිත සිල්වා ආරම්භයේදී ලබාගත් කඩලු දෙක, ඒ වගේම චාමික කරුණාරත්න ලබාගත් මැද පෙළ කඩලු 3. ඉතින් මේ දෙදෙනාටම වැඩිපුර පන්දු යවන්නට ඊයේ අවස්ථාවක් ලැබුණේ වනිදු හසරංග මේ තරගයට ක්‍රීඩා නොකිරීමත් එක්ක. ඉතින් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පන්දු යවන්නන්ගේ සංයුතිය, කණ්ඩායමේ සංයුතිය, තනතිරුවේ ස්වභාවය, මේ සියලු දේවල් එක්ක පන්දු යවන්නන් යොදා ගන්න ආකාරය තරගයෙන් තරගයට වෙනස් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ පුහු මතවාද සමාජගත කරන්නට කලින් ඒ පිළිබඳව තව ටිකක් හිතලා බලන්න, හොයලා බලන්න කියලායි විදු ආරාධනා කරන්නේ. දසුන් කියන්නේ පර්ෆෙක්ට් නායකයෙක් නෙමෙයි. ඔහුගේ හොඳ තැන් තියෙනවා, ඒ වගේම අඩුපාඩු තියෙනවා. ඕනෙම කෙනෙක් එහෙම තමයි, කිසිවෙක් පර්ෆෙක්ට් කට්ටිය නැහැ. ඉතින් ඔහුගේ අඩුපාඩු ඔහු හඳුනාගෙන ඉදිරියේදී ඒ අඩුපාඩු නිවැරදි කරගෙන හොඳ ගමනක් යයි. මොනවා වුණත් දසුන්ගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ගමනක් යන බව අපිට පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අපි දකින අඩුපාඩු පිළිබඳව අපි ක්‍රිකට් වලින් කතා කරමු. එතකොට ඔවුන්ට ඒ අඩුපාඩු නිවැරදි කරගන්නට හැකියාවක් ලැබෙයි.
ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ තරඟ තුන සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව කොළඹට එනවා. කෙත්තාරාම ක්‍රීඩාංගණේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ තමයි මේ තරඟ තුන පැවැත්වෙන්නේ. ඉතින් ඒ තරඟවලදී මොනවද වෙන්නේ කියන දේවල් පිළිබඳව අපි ඉදිරි වීඩියෝ තුලින් කතා කරමු. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.